නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරිමානි භික්ඛවේ අගති ගාමිනානි කතමේ චත්තාරෝ චන්දා ගතින් ගච්ඡති දෝසා ගතින් ගච්ඡති මෝහා ගතින් ගච්ඡති බයා අගතින් ගච්ඡති. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික වූ පරම ගාම්භීර වූ සී සත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. සාදු. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී
සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි, දැන් මේ හැමදෙනාම සූදානම් වෙන්නේ මහා කුසල කර්මයක් සිද්ධ කරගන්නට. විශේෂයෙන්ම සිත කය වචනේ මනාව සංවර කරගෙන කර්මයේ කර්මඵලය පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන සම්මා සම්බුදුන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තුව. ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ මුළු මහත් ලෝකයේම සිටින ජනතාවට ධර්ම අවබෝධය ලබන්නට මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් ධර්ම දානමේ මහා පින්කමකුත් මේ පින්වතුන්ලා සිද්ධ කර ගන්නවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා සඳහන් වෙන්නේ. සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ දිනන්නේ ධර්ම දානයයි. එහෙනම් සියලුම කුසල් වලට වඩා ශ්‍රේෂ්ඨ වන ධර්ම දානමය මහා පුණ්‍ය ශක්තියයි අපි මේ සිද්ධ කරගන්නේ. ධර්ම ශ්‍රවණමය ඒ වගේම ධර්ම දානමය මේ රැස් කරගන්න සියලු කුසල් ඒකාන්තයෙන් අපට ලෞකික සැප පිණිස නොව උතුම් අමා මහ නිවන් සැප පිණිසම පවතිවා කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙම අදිෂ්ඨාන කරගෙන ඔබගේ ශරීරය මෙතන තබාගෙන ඉන්නවා වගේ සිතත් මෙතනම තබා ගන්නට ඕන. සිත කය වචන ඒකාග්‍ර කරගෙන බොහොම ඕනකමින් ධර්මය අහන්නට ඕන. විශේෂයෙන්ම අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකාව කරගත්තේ අංගුත්තර නිකායේ එන අගති කියන සූත්‍රය. ඒක ඒ සූත්‍රයේ අන්තර්ගතය ගිහි පැවිදි අපි හැම දෙනාටම බොහෝසේ මේ ජීවිතය හොඳින් ජීවත් වෙන්නට පින් කුසල් කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට හේතු උපකාරක ධර්මයන් බවට පත් වෙනවා. පින්වතුනි, අගති කියන එක ගත්තහම අපි සිංහලෙමුත් කියනවා අගතියට යන්න එපා කියලා. ඒ කියන්නේ යම් කාරණයක් දැඩිව අල්ලාගෙන ඒ කාරණේ තදින් බැසගෙන ඉන්න බවට කියනවා අගතියට යනවා කියලා. නැත්තම් අන්තවාදී වෙනවා. එතකොට යම් මතයක් යම් අදහසක් ඕනාවට වඩා තදින් අල්ලගත්තාම අනේකට කියනවා අගතිගාමී වුණා කියලා. ඒ අගතිගාමී වීම ඒ කෙනාට මහා අලාභයක් දුක පිණිසමයි පවතින්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සුගති මග නිවන් මග අහුරන මේ සසර ගමන දික් කරන අගති හතරක් පෙන්නනවා. සතර අගති කියලා. චත්තාරිමානි භික්කවේ අගතිගාමිනානි. මහණෙනි, අගති හතරක් තියෙනවා. කතමේ චත්තාරි, කුමන හතරක්ද කියලා අහනවා. අන්නේ වෙලාවේදී දේශනා කොට වදාලා බුදුරජාණන් වහන්සේම ඡන්දාගතින් ගච්ඡති, දෝසාගතින් ගච්ඡති, මෝහාගතින් ගච්ඡති, බයාගතින් ගච්ඡති. ඡන්දයෙන් අගතියට යනවා.
ඊළඟට ද්වේෂයෙන් අගතියට යනවා. ඊළඟට මෝහයෙන් අගතියට යනවා. ඊළඟට බයෙන් අගතියට යනවා. ඔන්න ඔය හතර තමයි බරපතලම අකුසල්. හිතේ තියෙනා වූ තද අකුසල්. බුදුරජාණන් වහන්සේ වදාළේ ලෞකික ජීවිතය තුලත් ලෝකෝත්තර ජීවිතයට පිවිසීමේදී පැවිදි භාවයට පත් වෙලා ගිහි පැවිදි අපි කාටත් මේ අගතිවලට අසු නොවි මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්තව ජීවත් වෙන්න කියලා. පින්වතුනි පළවෙනි එක තමයි ඡන්දාගති. ඡන්දය. ඡන්දය කියන්නේ කැමැත්ත. ඒ කියන්නේ මෙතන කියන්නේ ආශාව. දැන් අසීමිත ආශාවන් අසීමිත බලාපොරොත්තු ඇති කර ගන්නට එපා කියලා වදාලා. ඡන්දයෙන් අගතියට ගියාට පස්සේ අසීමිත ආශාවන් බලාපොරොත්තු ඇති වුණාට පස්සේ එයා ඒ මත්තම ගිහිල්ලා නැහෙනවා. අපිට අද මේ සමාජයේ වගේ දේවල් දකින්න තියෙනවා. ඉතින් මේ ආශාවෙන් අගතියට යන්නේ නැතුව අපි ජීවත් වෙන්න ඕන මධ්‍යම ප්‍රතිපදාවෙන්. දැන් ගිහියන් වශයෙන් සම්පූර්ණයෙන්ම ඡන්දය නැත්තම් ආශාව කියන එක සම්පූර්ණයෙන් නැති කරලා ජීවත් වෙන්න බෑ. හැබැයි ඒක යම් ප්‍රමාණයක මධ්‍යම ප්‍රතිපදාව තුල පිහිටලා අපිට පවත්වන්න පුළුවන්. දැන් බුද්ධ කාලේ හිටපු විසාකාව අනාථපිණ්ඩිකාදී උවසියන් අන්නේ බුදුරජාණන් වහන්සේ වදාරපු ආකාරයට තමයි ජීවත් වුනේ. එතකොට මේ ඡන්දය ආශාව බලාපොරොත්තුව මනසේ ඇති කරගත්තට පස්සේ පින්වත්නි වෙන්නේ මොකද? ඒවා සමහර විට ඉෂ්ට කරගන්න බැරි වුණොත් ඒ කෙනා මිය යනවා. ජීවිත හානි කරගන්නවා. ඒ අර හිතේ ඇති වුණා වූ බලවත් හැඟීම බලවත් ආශාව සම්පූර්ණ කරගන්න බැරි වුණොත් මේ පින්වතුන්ලා දන්නවනේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ ධර්ම දේශනා කරමින් ඉන්න වෙලාවේ එක්තරා කාන්තාවක් ධර්මිටියක් කුසේ බැඳගෙන පන්සලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට චෝදනා කළා. මේ කුසේ ඉන්න දරුවගේ තාත්තා බුදුරජාණන් වහන්සේ කියලා අර මිනිසුන්ට පේන්න චෝදනා කළා. කවුද? චින්චි මානවිකාව. මේ චින්චි මානවිකාව මහා වෛරයක් ඇති කරගත්තා. ඒ වෛරය ඇති කරගන්න මුල් උන කාරණය මේ වෙලාවේ මම මේ අතුන්ට පැහැදිලි කරනවා. ඒක මේ ආත්මේ කන්නේ අනන්ත සසරේ ඈත අතීතේ ඇති වුණා වූ ඡන්දයක්. ඒ කියන්නේ ඇති වුණා වූ ආශාවක්. ඒ ආශාව සම්පූර්ණ කරගත්තෙන් බැරි වුණ හින්දා අන්න එදා ඉඳලා වෛරය ඇති කරා. ඒක ආත්මෙන් ආත්මයට ආවා පිටිපස්සේ. සමහර ආත්මවල බෝධිසත්වයන් මරාගෙන මස් කාලා තියෙනවා. භාර්යාව වෙලා ඉඳලා වෙන පුරුෂෙක් කතාගෙන ස්වාමියා මරලා තියෙනවා. චින්චි මානවිකාව සසරේ. චුල්ලපදුම ජාතකෙහිම අපිට ජාතක පොතේ පේනවා අන්න ඡන්දෙන් අගතියට ගියලා. ඉතින් කාරණේ තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ ඈත අතීතේ එක්තරා රුක්ෂ දේවතාවෙක් වෙලා උප්පත්ති ලැබලා හිටියා. ඉතින් බොහොම ලස්සන ආලෝක ධාරාවක් ඇති රුක්ෂ දේවතාවුන් වහන්සේ නමක්. මේ චින්චි මානවිකාව යක්ෂණියක් වෙලා ඉපදිලා හිටියා. പ്രേතගතික යක්ෂණියක් වෙලා. ඉතින් මේ යක්ෂණී
මස් කමින් මොහොම විකෘති ශරීරයක් තමයි තිබුණේ. ඉතින් මේ යක්ෂණීගේ විමානයේ ළඟින් රුක්ෂ දේවතාවුන් වහන්සේ එන අපේ බෝධිසත්වයෝ මේ යක්ෂණීගේ විමානයේ ළඟින් එහාට ගමන් කරනවා. කීප දවසක් ගමන් කරනවා දැකලා අර යක්ෂණීට මොකද උනේ රුක්ෂ දේවතාවුන් වහන්සේට නැත්නම් බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි ඡන්දයක් අටගත්තා. ඒ කියන්නේ කැමැත්තක් ආශාවක් ඇති වුණා. දැන් ඒ ආශාව ඇති වුණු ලෝභය හිතේ වැඩිලා හැමදාම විමානෙන් බැහැර වෙලා බලාගෙන ඉන්නවා මේ රුක්ෂ දේවතාවුන් වහන්සේ යනකම්. ඉතින් ඔහොම කාලයක් යනකොට මේ තණ්හාව මේ ඡන්දය කියන එක අගතියට ගියා. දැන් බෝධිසත්වයෝ යන වෙලාවක මේ යක්ෂණිය පිටිපස්සෙන් ගියා. ගිහලා අහනවා මොකටද ආවේ? එතකොට කියනවා මම ඔබ කෙරෙහි කැමැත්තක් ඇති කරගෙන ආවේ. විවාහ වෙමු කියලා කියනවා. එතකොට කියනවා ඔබ යක්ෂණියක් මම රුක්ෂ දේවතාවෙක් කොහොමත් ගැලපෙන්නේ නැහැ මේක වෙන්නේ නැහැ කියලා නොඑක් කාරණා කියලා යන්න කියලා කිව්වා. ආන් ඒ වෙලාවේ අර හිතේ ඇති වුණු ආශාව සම්පූර්ණ කරගන්න අකමැති වුණා කියලා ඇති වුණා වෛරයක්. ඒ ඇති වුණු වෛරෙට ඔබ ගැන මං කාලයක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒකට ඔබ අකමැති වුණා කියලා එතන තිබ්බ වැලි ටිකක් අරගෙන උඩ දාලා කියනවා මම සසර පුරා මේ වැලියට ගානට පස්සෙන් ඇවිල්ලා පලි ගන්නවා. අන්න දැක්කද ඡන්දය වැඩි වුණා මොකද උනේ? ඡන්දයෙන් ආශාවෙන් අගතියට ගියා ඒක වෛරයක් බවට පත් වුණා. අද සමාජෙත් තියෙනවනේ. නේ? සමහර තැන්වල අපිට පේනවා ස්වාමියාට පුළුවන් තරම් වෛර කරනවා. භාර්යාවට වෛර කරනවා. ඉතින් ඔය වගේ වෙන් වෙලා සමහර විට ඒ වෛරය දිගටම අරගෙන යනවා. ඔව සසරෙදිවත් කෙලවර වෙන්නේ නැහැ ආයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද අපිට? අපි අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. අපේ හිතේ හැඟීම් දැනීම් ආශාවන් බලාපොරොත්තු හට ගන්නවා. ඒ හටගත්තට ඒවා තේරුම් අරගෙන ජීවත් වෙන්න. අසීමිත ආශාවන් පස්සේ හඹාගෙන ගියොත් ඒකෙන් අගතියට ගියොත් එහෙම ඒවා සම්පූර්ණ කරගන්න බැරි වෙනකොට සමහර විට පිස්සු වැටෙනවා. සමහරට ජීවිත හානි කරගන්නවා. නොඑක් තත්ත්වයට වැටෙනවා. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා අපට දහමක් දේශනා කරලා කියලා දේශනා කළේ අපේ මනසේ පවත්නා වූ මේ සිතුවිලි. ඒ කියන්නේ අපේ එන්නා වූ හැඟීම් නැත්තම් අපේ එන අදහස් මේවා තේරුම් අරගෙන පාලනය කරන්න ඒ නරක ටික නැති කරලා දාන්න. එතන කියනවා සිත දමනය කරනවා කියලා. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසන. සියලුම බුදුවරුන්ගේ අනුශාසනාව මේ සිත තුල තියෙන මේ අගති නැත්තම් මේ කෙලෙස් අයින් කළා දැමීම. ඉතින් මේක එකපාරට කරන්න බැරි නිසා තමයි උන්වහන්සේ කිව්වේ මේ ඡන්දයෙන් ලෝභයෙන් අගතියට යන්න එපා. එහෙම අගතියට ගියොත් එහෙම එයා ඒකෙම විනාශ වෙනවා. ඒ වගේ කතා ප්‍රවෘත්ති ඕනතරම් අපිට මේ වර්තමානෙම තියෙනවා. ඒ ඡන්දය කියලා කියන්නේ ආශාව. එතකොට මේ ස්ත්‍රී පුරුෂ වශයෙන් තියෙන ආශාව විතරක් නෙවෙයි. ඉඩකඩම්, ගේ දොර, යාන වාහන, දරු මුණුබුරු ඥාතින් මේ හැම දෙෙම අපිට අවශ්‍යයි. හැබැයි මේවා කෙරෙහි අසීමිතව ඇලෙන්න යන්න එපා. අසීමිත ගිජු වෙන්න යන්න එපා. ඒක
මහා දුකක්. ඉතින් ඒක තේරුම් අරගෙන ඡන්දයෙන් අගතියට යන්නේ නැතුව ජීවත් වෙන්න. අද සමාජයේ දිහා හොඳට බලනකොට පොඩි ළමයි තරුණ තරුණියෝ මධ්‍යම ප්‍රමාණයේ ඉන්න මහල්ලෝ මේ හැම කෙනාම එක එක කාරණා නිසා මෙන්න මේ ඡන්දයෙන් අගතියට ගිහිල්ලා තමයි ජීවත් වෙන්නේ. ඊළඟ එක තමයි දැන් මේ අතොන්ට තේරෙනවා දෝසාගතින් ගච්ඡති. තරහෙන් අගතියට යනවා. දැන් තරහ කියන එක එනවා. අපි කාටත් තරහ එනවා. හැබැයි තරහ ආවට ඒ තරහ අපි එවෙලේ ආපුවාම ඒක තේරුම් අරගෙන අත්හැරලා දාන්න ඕනේ. දැන් සමහර කට්ටිය එහෙම නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඕක හිතේ තියාගෙන පැසව ඕක කිය සමහර විට පාරේ දැක්කත් අහක බලාගෙන යනවා. දැන් මොනතරම් දුකක්ද නේ? ඇතුලේ තරහ තියනවා කියන්නේ. සමහර විට ඕක වෛරේ ක්‍රෝධයක් බවට වෛරයක් බද්ධ වෛරයක් දිගින් දිගට ආත්මෙන් ආත්මයට ගෙනියනවා. බලන්න. දැන් චින්ජි මානවිකාව අර ඡන්දයෙන් අගතියට ගියා අය සම්පූර්ණ කරගන්න බැරි වෙනකොට ඇති වුණා තරහ. ඊට පස්සේ තරහ වෛරය ඇති කරගෙන පලිගන්න ආව පිටිපස්සේ. බුදු වෙච්ච ආත්මේ පවාව. දැන් දෙව්දත් තෙරුණුත් එහෙමනේ. දෙව්දත් තෙරුන් දන්නවනේ අපි සේරිවාණීදී ජාතකේ අර රන්තලියට ලැබුන්නේ නැහැ කියලා ඇති වුණා වූ ඒකට ඇති වුණා වූ ඡන්දය නිසා ආසාව නිසා ඒක ලැබුන්නේ නැහැ කියලා ඇති වුණා වූ තරහ තමයි ආත්මෙන් ආත්මයට ආයේ කොච්චරද කියනවා නම් පින්වතුනි අර මං කතාව දිගට කියන්නේ නැහැ. නීලවාහිනී ගංතෙරේ බෝධිසත්වයෝ රන්තලි අරගෙන පාරුවේ යනකොට දේවදත්ත එතෙන් ඇවිල්ලා මගේ රන්තලිය අරගෙන එන්න කියලා රන්තලිය අරගෙන ආවේ නැති හින්දා ඒ මොහොතේ ඇස් වලින් ලේ වැටිලා හදවත පැලිලා අපි කියන්නේ heart attack කියලා. හදවත පැලිලා එතනම මැරෙට වැටුණා. එතනදී වැලි ටිකක් උඩ දාලා කිව්වා මේ වැලියට ගානට සසර පුරා පලි ගන්නවා කියලා. එතකොට අපිට පේනවා මේ හැම තරහක්ම ඇති වෙන්නේ මූලය මොකද්ද? ඡන්දය. ආශාව, කැමැත්ත. එතකොට ඔන්න දැන් අපි මේක තේරුම් ගන්න ඕන. අපි ළඟ වුණත් මේ බණ ටික අහනකම් අද වෙනකම් තරහෙම වෛර කර හිටියානම් සමහර හිටියානම් අද මත්තරලා දාන්න ඕන. ඇයි ඒක මහා දුකක් අපිට සසර පුරා මහා දුක් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාරනවා චුල්ල කම්ම විභංග කියලා සූත්‍රයක්. මේ චුල්ල කම්ම විභංග සූත්‍රයේදී පෙන්නනවා මේ ලෝකේ සමහර සත්වයෝ ඉන්නවා බොහෝම ලස්සනයි. දුටුවම් පහදවන වර්ණවත් ශරීර තියෙන බොහොම ලස්සන පිරිස් ඉන්නවා. සමහරු ඉන්නවා මේ සමාජයේ දුටුවන් අපහදින කැත දුර්වර්ණ ශරීර තියෙන. ඒකට හේතුව කියනවා අන්න සසර පුරා තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් හිටපු පිරිස තමයි මේ භවයේ අර වගේ කැත අවලස්සන කළු වෙලා ඉපදිලා තියෙන්නේ. ඇයි අර තරහා? එතකොට අර බොහොම ලස්සන ප්‍රියමනාප දුටුවම් පහදවන සෝභා සම්පන්න ශරීර ලබලා තියෙන්නේ සසරේ වෛරය අත්හැරලා දාලා මෛත්‍රිය වඩලා ජීවත් වෙච්ච පිරිස. බලන්න පින්වතුනි මේ මනසෙන් තමයි ඔක්කොම හටගන්නේ. අපේ මේ මුළු ඇඟම හටගෙන තියෙන මනසින්. ඒකයි කිව්වේ මනෝ පුබ්බංගමා ධම්මා කියලා. මනස පූර්ව කරගෙනයි සියලු ධර්ම හටගන්නේ. අපේ పూర్ව භවයේ අපේම මනසේ හටගත්ත සිතුවිල්ල ඒ සිතුවිලි දාමය කර්මයක් බවට පත් වුණා. අන්නේ කර්මයේ විපාක දීම් වශයෙන් තමයි දැන් අපිට මේ ශරීර කූඩුව ලැබුණේ. අපි අපේ තත්ත්වයකට ලැබුණා නෙවෙයි පෙර කර්ම විපාකය.
කෙස් ගහේ ඉඳලා දෙපතුල දක්වා මුළු ඇඟම අපිට ලැබුණේ කර්මයට අනුව. අන්න එතකොට සසර පුරා වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් හිත නිතරම කලු කරගෙන පැසව හිටපු පිරිස භවයක් පාසා අවලස්සනයි කැතයි. එහෙනම් දැන් මේ පින්වතුන්ලාට තේරෙනවා මේ ද්වේෂය කියන එක තරහ එනවා. හැබැයි අපි ඒක ඒ මොහොතේ අත්හැරලා දාන්න ඕනේ. දැන් සමහර පිරිස ඉන්නවා තරහ ආවා ඒ මොහොතට විතරයි. මොකද අනාගාමි වෙනකන් තරහ එනවා. එතකොට දැන් පුතුජන ගිහියන් වශයෙන් ඉන්න අපිට තරහ එනවා. තරහ ආව පළියට ඒක අගතියට යන්නේ. අගතියට යනවා කියන්නේ මොකද්ද? ඕක අල්ලගෙන හිතේ තියාගෙන ඕක ගැන කිය හිත දිගින් දිගට අරගෙන යන එක. අන්න එහෙනම් භාගතුන් වහන්සේ වදාලා ද්වේෂයෙන් අගතියට යන්න එපා කියලා. ඊළඟ එක තමයි පින්වතුනි මෝහය. ඕක තමයි ඔතන ඔය තියෙන අගති හතරේ භයානකම එක මෝහය. මෝහය කියන්නේ මෝඩකම. ඉතින් මේ මෝඩකම මෝහය කියන එක අරහත් ඵලයේදී තමයි නැති වෙන්නේ. එතකොට මේ මෝහය කියන එක ඉස්මතු වුණාම මෝහය ඇති වුණාම එයාට කරන දේ තේරෙන්නේ නැහැ. මෝහය කියන්නේ රැවටීම. මෝහය රැවටීම. ඉතින් මේ මුලාව රැවටීම. දැන් අපේ මේ ලංකාවේ ඉන්න අපේ පින්වතුන්ලා හරීම මෝඩයිනේ. දැන් මම ගිහින් ඔයල් තියෙන ගහකට වඳිනවා. ඕකේ පහන් පත්තු කරලා මල් මාලයක් කෙල්ලලා එනවා. මේ ටික ඔක්කොම මොනවා කරයිද? ඕක හොඳයි දරුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඕකේ දෙවියෙක් ඉන්න ඕකේ පූජාවක් කරොත් කිව්වොත් එහෙම. ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. ඊළඟට හොඳයි ලෙඩ රෝග හොඳ වෙනවා ඔක්කොම ටික කිව්වොත් මේ ටික සේරම එනවා. පෝලිං ගහිලා එනවා අර ගහට වඳින්න. ඒ තරම් ඒ කියන්නේ මෝඩයි. ඒක තමයි මෝහය කියන්නේ. රවට්ටන්න පුළුවන් උපරිම. ඒකට හේතුව හිතේ මෝඩකම තියෙන නිසා. අන්න පින්වතුනි මේ මෝහයමයි දරුණුම අකුසලේ. සියලු අකුසල් ඇතිවීමේ මූලික බීජයේ මූලික කාරණය තමයි මේ මෝහය කියන්නේ. අද පින්වතුනි වර්තමානයේ වෙනකොට මේ ධර්මය කියලා ධර්මයේ අල්ලගෙන මොනතරම් මෝහයෙන් වෙලිලා ඉන්නවද ධර්මයේ වැරදිවට. ධර්මයේ වැරදියට අල්ලගෙන වැරදි අර්ථකථන දෙමින් මුලා වෙලා. බලන්න සමහර කට්ටි කියනවා අපේ මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ බුදු වුණා. කිය මේ මුලා වෙලා. දැන් අන්න මෝහෙන් රත් වෙලා. ඉතින් එතකොට වෙන්නේ දැන් ඒක මිත්‍යා දෘෂ්ටියනේ. ඒක පිළිගත්තම කියන්නේ ආය මිත්‍යා දෘෂ්ටිකයි. දැන් මේ විග්නතුන්ලාට කියනවා මම මේ වෙලාවේ කියනවා කතාවක්. දැන් බෞද්ධ කියලා ඉන්න කෙනෙක් ගමුකෝ අපි. මෙයා අරක්කු බොනවා. වෙන අන්‍යාගමික කෙනෙක් ගමුකෝ අපි. එයත් අරක්කු බොනවා. ඔය දෙන්නගේ කාගේද පව් වැඩි? ඔය දෙන්නගේ බෞද්ධ කියන කෙනාගේ එයා අරක්කු බොනවා. අබෞද්ධ කියන කෙනාත් අරක්කු බොනවා. දෙන්නගේ කාගේද පව් වැඩි කියලා අහුවොත් මේ පින්වතුන්ලා කියනවා දෙකම එකයි. වෙනසක් නැහැ කියලා. හැබැයි පින්වතුනි දෙකම එකයි නෙවෙයි. දෙකක්. අබෞද්ධයයි කියන කෙනාගේ මෝහය සහ ඒ මෝහයක් තියෙනවා බලගත්ු මිත්‍යා දෘෂ්ටිය තියෙනවා අකුසලෙත් තියෙනවා. එතකොට ඒකේ විපාකේ වැඩි. ඒතර සම්‍යක් දෘෂ්ටියේ බැසගෙන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා ආර්ය සංඝ රත්නයේ සරණ ගිහිල්ලා නම් එයා අතින් යම් අකුසලයක් වුණා නම්
ඒකේ විපාකේ අඩුයි. ඒ විපාකේ අඩු වෙන්න හේතුව එයා ළඟ ඒ වැරද්ද කරත් දන්නවා හිතින් මේක වැරද්දක් කියලා. ඒ කියන්නේ බුදුන් සරණ යාම තුල ධර්මයේ සංඝරත්නයේ සරණ යාම තුලම මහා ආරක්ෂාවක් හැදෙනවා. බලන්න දේවදත්ත කොච්චර පව්කම් කළත් බුදුන්ගේ ලේසෙලෙව්වා නොයෙක් සංඝ බේදේ කළා ද්‍රෝහිකම්මයි කළේ ශාසනය ඇතුළේ ඉඳලා. ද්‍රෝහිකම් කරලා අවසානයේදී මෙයාට තේරුණා මරණ මංචකයේදී. ගෝලයෝ ටික දේවදත්ත ගුරුන් වහන්සේ ඇඳේ තියාගෙන එනවා දැන් බුදුහාඳුර ළඟට. දැන් බුදුරජාණන්සේ ජේතවනාරාමයට පෙනෙන මානේ ඇවිල්ලා දැන් එයාට මිතුණා මම ඇඳ උඩ යන එක හරියන්නේ නැහැ බැහැලා යන්න ඕන. එයා බිමින් තියන්න කියලා කිව්වා. එතකොට එයාගේ රෝගේ වැඩි වුණා. ඊට පස්සේ එයා බිමට අඩිය තියෙනකොටම අර කරපු පව් ටික නිසා 2,40,000ක් ඝනකඩ වූත් වට වූත් මේ බොල් පොළව පලාගෙන ගිනිදැල් මතු වුණා. අදත් තියෙනවා ඉන්දියාවේ සවැත් නුවර ජේතවනාරාමේ ළඟ දේවදත්ත අපායට ගිය වල අදත් තියෙනවා. ගේ කට්ටියට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මෙයා අත් දෙක හිසේ තියාගෙන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ මොහොතේ යා කිව්වා. අන්න පින්වතුනි විපාකය මොකද්ද? අනාගතේ පසේ බුදු වෙනවා. අනාගතේ පසේ බුදු වෙනවා සත්තිස්සර නමින්. ඇයි? ඒ මොහොතේ බුදුන් සරණ යාම නිසා. ධර්මයේ සංඝරත්නයේ සරණ යාම නිසා. එතකොට අපි අර මිත්‍යාව තමයි බලගතු. ඒක මෝහය තමයි එතන තියෙන්නේ. ඒකයි මිත්‍යා දෘෂ්ටියෙන් ගහණය වෙච්ච මනසකට ඕන පවක් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මිත්‍යා දෘෂ්ටි කෙනා යන්නෙම නිරේට. මිච්ඡා දිට්ඨි සමාදානං සත්තා ගච්ඡanti දුග්ගතින් කියලා කියන්නේ. ඒකාන්තයෙන්ම ප්‍රාණඝාතය කරපු කෙනා අපාය යනවා කියලා බුදුහාර කියලා නැහැ. සොරකම් කාමිත්‍යාචාරය හැසිරුණු බොරු කියන සුරාපානය කරපු කෙනා ඒකාන්තයෙන් අපාය යනවා කියලා නැහැ. එයා ඒවා කර කර ඉඳලා පසු කාලේ ආ ඒවා තේරුම් අරගෙන නවත්තලා අවබෝධයෙන් ප්‍රතිපත්තිකාමී ජීවිතයක් ගත කරොත් එයාට පුළුවන් දැන් අඟුල්මාල කොච්චර මිනි මරලත් මිදුන රහත් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒකාන්තයෙන්ම මිච්ඡාදිට්ඨි සමාදානං මිසදිටු බව සමාදන් වෙලා ඉන්නවා නම් යම් කෙනෙක් යම් සත්වෙක් ගච්ඡanti දුග්ගතින් අනිවාර්යෙන්ම අපායට යනවා. ආය නිදාගත්ත කෙනෙක් ඇහැරෙන්නාක් මෙන් මේ කය බිඳෙනකොටම නිරේපදෙනවා. අන්න එහෙනම් පින්වත්නි මෙන්න මේ මිත්‍යාව කියන එක මෝහය මුලාව කියන එකෙන් හටගන්නේ. ඒක අපි ඒ රැවටෙන ගතිය අපි අත්හැර ගන්න ඕනේ. දැන් බලන්න මේ ලෝකේ දේවාදී ආගම් තියෙනවා. කවදාවත් දෙවියෙක් දැකලා නැහැ. හැබැයි විශ්වාසයක් තියෙනවා දෙවිවරු දෙවිය කෙනෙක් ඉන්නවා කියලා. ඔන්න එක එක විදිහේ දේවල් මනසින්ම හදාගෙන අපි මේ ලෝකයා එක එක දේවල් කරනවා. එතකන් මෝහය තමන්ගේ හිතේ හටගත්ත මෝහයට මුලා වෙලා. ඒතර බුදුරජාන් වහන්සේ වදාලා සියල්ල දකින්න කොහොමද? පුරාණ කර්මයේ විපාක වශයෙන්. සියල්ල දකින්න හේතුඵලයක් වශයෙන්. දැන් මම ඉන්න ගමන් කල්පනා කළා දැන් මම මේ වාහනයක යනකොට මැරුණොත් දැන් මොකක් හරි හැප්පිලා දැන් මම මැරුණොත් දැන් මම මැරෙන්න මම බයයිද? ඊළඟට කවුරු හරි ඇවිල්ලා මම මැරුවොත් එහෙම නැත්තම් මොකක් හරි නිසා මම මැරුණොත් මං ඒකට බයයිද? දැන් එතකොට මම කල්පනා කරා මේ මොහොතේ මම මැරෙන්න තියෙනවා නම් යම් කර්මයක් හදලා තියෙනවා නම් පින්වතුන් තියෙනවා
උපඝාතක කියලා කර්ම જાතියක්. උපඝාතක කියන්නේ දැන් අපි ජීවත් වෙන්නේ කුසලයේ හින්දා. ඒතර ජීවත් වෙන කුසලය ඝාතනය කරමින් අකුසලයක් මතුවෙනවා. ඒ මතුවෙන අකුසලයෙන් අර කුසලයේ ඝාතනය කරනවා. කුසලයේ මොකද ජීවත් වීමේ තිබ්බ කුසලයේ ඝාතනය වෙනකොට මොකද වෙන්නේ? අන්නේ සත්‍යය මැරෙනවා. ඒකට කියන උපඝාතක කර්ම. ඉතින් අපි මේ සසරේ ආපු ගමනේ මොන දේවල් කළා ඇද්ද මේ වෙනකොට? මොන දේවල් කළා ඇද්ද? ආන්ගේ කරපු දේ ටක් ගාලා කුසලයේ විනාශ කළ උපඝාතක කර්මයක් උඩට ඇවිල්ලා අන්න මැරෙනවා. එතකොට දැන් අපි තේරුම් ගත්තා නම් මේක දැන් මේ මැරෙන්නේ මේ විදිහට. දැන් එතකොට ඒක තේරෙනවා මැරෙන සත්‍යය නිවන් නොදැක්කොත් උපදිනවා. අනිවාර්යෙන්ම උප්පත්තිය සිද්ධ වෙනවා. ඒ මොකද මේ භවයේ දැන් කර්ම හදලා තියෙනවා. එතකොට දැන් ඊළඟ ඇති වෙන ප්‍රශ්නේ දැන් මැරෙනකොට ඊළඟ තැන උපදීම ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ හැම සත්වයාම මරණයට බයයි. හැබැයි මැරෙන්න බය නැති පිරිසක් ඉන්නවා කිව්වා. කවුද? සිල්ලතුන් මැරෙන්න බය නැහැ. ඇයි? එයා දන්නවා මැරෙනකොටම මට මීට වඩා හොඳ තැනක්. දැන් මෙයාලා කැමති නේද රස්සාවක් කරනවා නම් උසස් වීමක් එම ලැබෙනවා නම්. දැන් ඊටම 50000ක පඩියක් ගන්නවා නම් ලක්ෂ 3ක් විතර හම්බ වෙන රස්සාවක් හම්බුනොත්. ටක් ගාලා අර 50000 රස්සාව අතරලා ලක්ෂ 3කට යනවා නේද? ආන් ඒ වගේ තමයි පින් කරපු කුසල් කරපු සිල් රැකපු කෙනා දන්නවා මේ මගේ මේ ඇඟ නැති වෙනකොට මම මීට වඩා හොඳ ඇඟක් ලබනවා. මීට වඩා තැනකට මම යනවා කියලා සිල්ලතා දන්නවා. හැබැයි යෝන් ගෙදර ඉන්න මීයෝ තලපු මඳුරුව තලපු ඊළඟට කැරපොත්ත එහෙම මතකයි නේද? මැරුවා බාටෙන් ගහලා එහෙම. ආන් ඔය කට්ටිය බොරු කියපු මත්පැන් බීපු දැන් මේගොල්ලෝ මැරෙන්න බයයි. ඇයි දන්නා මැරිච්ච ගමන්ම යන්නේ දුකකට කියලා. අන්න ඒකයි පින්වතුනි පුරාණ කර්මයක් මතුවලා මැරෙනවා. මැරෙනකොටම එයා දන්නවා මගේ මනස දැන් හදලා තියෙනවා නම් මම දන්නවා ඊළඟ භවයේ මම අපායගාමිනී වෙන්නේ නැහැ, දුකකට යන්නේ නැහැ, මීට වඩා හොඳ තැනක තමයි උපදින්නේ කියලා අවබෝධයක් තියෙනවා. අපේ නායක හාමුදුරුවෝ කෙනෙක් හිටියා. මට එක දවසක් කියනවා උන්වහන්සේ හැම වෙලේම වෛද්‍ය සහතිකයයි චරිත සහතිකයයි අතේ තියාගෙන ඉන්න ඕන කියනවා. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ චරිතය පිළිබඳව තමන්ම දැන් වෙන කෙනෙක් නෙවෙයි සහතිකෙන් තමන්ම ළඟ තියෙන මම හොඳින්ද ජීවත් වෙන්නේ කියලා තමන්ගේ හිතෙන් අහන්න ඕන. හිතෙන් ලෝකෙට එකක් පෙන්නගෙන ඇතුලෙන් වංචනික ධර්ම ඇති කරගෙන ජීවත් වෙනවා කියලා තමන් දකින්න ඕන. අපි ලෝකේට කොච්චර හොඳට පෙන්නුවත් ඇතුලේ ඉන්න වෙන කෙනෙක්. මම නම් දකින්නේ හා කියන්නේ මේ ලෝකේ ඉන්නේ ඔක්කොම නළුවෝයි නිලියෝයි කියලා. ඇයි මේ එළියට පෙන්නන කවුරුවත් ඇතුලේ නැහැ. එළියට තියෙන්නේ වෙන එකක්, අපේ ඇතුලේ තියෙන වෙන එකක්. පින්වතුනි අපේ ඊළඟ භවය ලැබෙන්නේ මේ එළියට තියෙනා වූ පෙන්නන ප්‍රතිරූපයට අනුව නෙවෙයි, ඇතුලාන්තේ තියෙනා වූ ස්වභාවයට අනුව. එහෙනම් අපි පුළුවන් තරම් අපේ ඇතුලාන්තයම හදාගන්නට අපි උත්සාහවන්ත වෙන්න. එතකොට අපි මැරෙන්න බය නැහැ. ආන් ඒ නැති අනික් හැම කෙනාම මරණයට බයයි කියලා වදාලා. එහෙමනම් පින්වත්නි මේ මෝහයෙන් තමයි සියලු අකුසල් කරන්නේ. පුළුවන් තරම් මේ මුලාව කියන එක අපි අත්හැර ගන්න ඕන. මෝහය නැති කර ගන්න බුදුරජාන් වහන්සේ පෙන්නපු එකම මඟ තමයි බණහන එක. ධර්ම ශ්‍රවණයෙන්මයි සුසුතා ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලැබෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්. අහන්න ඕන. අහලා විතරක් මදි. අප්පමත්තෝ විචක්කණං. අහපු ධර්මය නැවත නැවත හිතන්න ඕන. විචක්ෂණය කරන්න ඕන. මෙනෙහි කරන්න ඕන. දැන් අපි කරන්නේ අහනවා
ඉවරයි. හරියට අතේ වීදුරු බෝලයක් තිබිලා වැටුණා වගේ. එහෙම බෑ. ප්‍රඥාව ලබන්න ධර්ම ශ්‍රවණය කරන්න නිතර නිතර බණ අහන්න කියලා වදාලා නිතර නිතර බණ අහන ගමන්ම ඒක අප්‍රමාදීව නුවණින් විමසන්න අපමත්ව විචක්කණං කියලා වදාලා. අන්න එහෙම නුවණින් හිතනකොට අර අපේ මෝහය දුරුවි යනවා. දැන් මෝහ අගතියෙන් මිදෙනවා. ඊළඟට පින්වත්නි බය හතරවෙනි එක තමයි බය. බය කියන එක අගතියට ගියාට පස්සේ බයෙන් එයාට සියලුම කුසල ධර්මයන්ගෙන් එයා මිදෙනවා ඕන පවක් කරන්න පුළුවන් බය කියන එක. දැන් අපි හැම කෙනාගේම මේ බය කියන එක තියෙනවා. අමනුෂ්‍යයන්ට තියෙන බය ජීවිත නොඑක් ආකාරයෙන් අපිට බය හිතේ හට ගන්න පුළුවන්. එතකොට මේ දැන් බය කියන එක හිතේ තියෙනවා. තිබ්බට බයෙන් අගතියට ගියාට පස්සේ යාර ජීවත් වෙන්න බෑනේ. හැම වෙලේම බයෙන් නම් ඉන්නේ එයාට ජීවත් වෙන්න බෑ. ඉතින් පින්වත්නි අපි ළඟ තියෙන ලොකුම බය තමයි අපේ මේ ජීවිතය පවත්වා ගන්නට තියෙන. මේ ජීවිතය හොඳින් පවත්වා ගන්න ඕන. මේක මැරෙයි මේක විනාශ වෙයි කියන බය. ඔය යක්ෂයන්ට භූතයන්ට ප්‍රේතයන්ට අමනුෂ්‍යයන්ට අනික් හැම දෙයකටම බය ඇති වෙන්නේ මේ ආත්ම තණ්හාව හින්දා. ආත්ම තෘෂ්ණාව නිසා. දැන් අපි පොඩි කාලේ පැවිදි වෙලා කැලේ තනියම කුටිවල තමයි අපිට ලොකු හාමුදුරුවෝ ඉන්න දුන්නේ. දැන් ඉතින් මම පොඩි කාලේ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක ගිහිල්ලා ඒ කුටියකට ගිහිල්ලා ඉන්නවා බය හින්දා. එක දවසක් මේ හාමුදුරුවෝ මොකද කරේ? ඇතුළට දාලා දොර වහලා ගියා. දැන් රෑ එළි වෙනකම්ම මේකේ තනියම කැලේ මැද දැන් නිින්ද යන්නෙත් නැහැ. දැන් ඊට පස්සේ ඒ ඇති වුණ බයටම මම මොකද කරේ? ධර්ම හිතන්න පටන් ගත්තා. දැන් මේ බය කියන එක හිතුවිල්ලක්. දැන් එහෙනම් එතන බලනකොට කූඹි ඉන්නවා. උන්ටත් බය තියෙන්න බෑ. කූඹි ඉන්න උන්ටත් බය තියෙන්න බෑ. එතකොට මේක සිතුවිල්ලක් බොරුවක්. ඒ සිතුවිල්ලෙන් මම්ම මුලා වෙලා. ඊළඟට ඒ ගොඩනැගිල්ල ගත්තාම ගොඩනැගිල්ල කියන එක තුල තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධාතු ටික. දැන් ඇඟ ගත්තාම මගේ ඇඟේ තියෙන්නේ toy ටික. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත ටික. එතකොට මගේ ඇඟේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත තුල මගේ සිතක් තියෙනවා. ඒ සිත කියන එකෙන් හදාගත්ත බය කියලා දෙයක්. දැන් අර ගොඩනැගිල්ල බිත්තියේ ඒවා ගත්තාම ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන හිත නැහැ. ඒවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒතකොට මගේ හිතේ බය හටගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපකය අසුරු කරගෙන නාමකය නම් වූ සිත පවතිනවා. මේ සිතේ හටගත්ත වැරදි සිතුවිල්ලක් බය කියලා. ඒක දැන් කල්පනා කරගෙන යනකොට ඒකත් බොරුවක්. ඒ බොරුව හරියට දැක්ක හින්දා තමයි මහරහතන් වහන්සේලා වනාන්තරවල කිසිම බයක් නැතුව ගල්ලෙන්වල ඊළඟට සොහොන් පිට්ටනිවල රූක්ෂ වනාන්තරවල උන්වහන්සේලා වැඩ හිටියේ. එතකොට මේ අපේම හිතේ හටගන්නා වූ වැරදි ආකල්පයක් නිසායි අපි දුක් විඳින්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ ඡන්දය නැත්නම් ආශාව තරහා ඊළඟට මෝහය ඊළඟට බය කියන මේ සිතුවිලි ඔක්කොම අපේ හිතේ හටගන්න මිත්‍යාවල්. අපේ මුලාව නිසා හටගන්නේ. බලන්න උපදිනකොට පොඩි ළමයා ඉපදුනා මොකක්වත් දන්නේ නැහැ. එතකොට පොඩි ළමයාට අම්මා කතා කරනවා බබා කියලා. ඒතර බබා කිව්වහම පොඩි ළමයා දන්නේ නැහැ ඒක කණෙන් ඇහලා එයාගේ හිතට සංඥාවක් ගන්නවා. මම බබා. දැන් එදා ඉඳලා එයා බබා. නේ? එයා දන්නේ. ඊළඟට එයාට නමක් තියෙනවා. දැන් ඕන් ඒ නම ගත්තා හිතට.
දැන් ඊට පස්සේ එක එක කනහරහා සංඥාවල් දැම්මා. ඒ සංඥාවන් ඔක්ක අපි ජීවත් වෙනවා. හැබැයි මූලික හිත හරියම පිරිසුදුයි. පබස්සර මිදම් භික්කවේ චිත්තං. මූලික හිත ප්‍රබාස්සරයි. තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලෙට්ටං. ඇසකන නහය දිව ශරීරයේ මනස කියන්නා වූ මේ ආයතනයන්ගෙන් පැමිණුණා වූ කෙලෙස් අරමුණු නිසා මේක කිලිටි වෙලා. ඒ කිලිටි වුණ හිතක් තුළ දැන් අපි රාගයෙන් අගතියට ගිහිල්ලා, බයෙන්, තරහෙන්, මෝහෙන් අගතියට ගිහිල්ලා. එහෙනම් දැන් තියෙන මේ සිතුවිලි ධාරාව තේරුම් අරගෙන මේ සිතුවිලි බැහැර කරගෙන යනකොට පින්වතුනි අපි හැම දෙනාගේ තුලින්ම මේ අගති මිදෙනවා. මේවා මිදිච්ච දවසට තමයි අපිට සැනසෙල්ල ලැබෙන්නේ. ආන් එතෙන් කියනවා නිවන කියලා. නිවන කියන්නේ ඈත තියෙන දෙයක් නෙවෙයි. තමන්ගේම මනසේ තියෙන ওই වැරදි ආකල්ප ටික කඩලා දාන තැන. ආන් ඒ කඩලා දාන මග මේ ලෝකෙට කියා දුන්නේ එකම එක කෙනයි බුදුරජාන් වහන්සේ. දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේන චිවා ලෝකස්මින්. මේ ලෝකේ දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක්, ජටිලේ පරිබ්‍රාජිකෙක් කිසි කෙනෙකුට මේ මග කියා දෙන්න බැරි වුණා. ඒ මග කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ. එනං අරියටගේ මගමයි. ඔබ හැම දිනාම පුළුවන් තරම් මේ ජීවිතේ මේ ඡන්දාදේසා බය මෝහා කියන අගති වලට යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න උත්සාහවන්ත වෙන්න. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට මේ භවය තුල හෝ ඉදිරි භවයක් තුලදී හෝ ප්‍රාර්ථනීය ආකාරයෙන් අමා මහ නිවනින් සැනසී ගන්නට මේ උදාර පින පාරමී ශීර්ෂයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. අද මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරන්නේ අංක 4න් හඟුරංකිත පාර මයිලපිටිය පදිංචි RAUG ජයතිස්ස මහතා ඇතුළු පවුලේ පින්වතුන්ලා විසින් බලාපොරොත්තු වෙනවා පූජනීය කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී සියලුම ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත්, රටදෑ වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට හා ජාතික විරුවන්ට, එවැගේම RAUG දේවනාරායන පියාණන් ඇතුළු සියලුම දෙනාගේ සංසාරගත සියලුම මව්පියන්ට, ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සසර දුකෙන් නිදහස් වෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කවීෂ හිරණ්‍ය ජයතිස්ස පුතුණුවන්ගේ 9 වන ජන්මදිනයේ වෙනුවෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු හා අනාගතයේ සාර්ථක කර ගැනීමට මේ කුසලය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සමාධි ජයතිස්ස දියණිය, ඒ වගේම ඊසද ජයතිස්ස පුතණුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් දෙපාර්ශවයේම මව්වරුන් සහ පියවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, සේවා ස්ථානයේ සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් පැතීම හා සියලුම ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියන අරමුණත් ගෙඩිගේ විහාරයේ වැඩවසන අනුනායක හිමියන් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයට සෙත් පැතීමත් දේශකයන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් මේ පින්වතුන්ලාට උතුම් නිවන් සුවය අරමුණු කරගෙන අද දිනේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නට යෙදුණා. ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන පින්වත් ජයතිස්ස මහත්මයා ප්‍රධාන ඔබ හැම දෙනාගේම පරම්පරානුයාත මියගිය ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ජීවත් වෙලා ඉන්නා වූ ඒ නන් සඳහන් කළ දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ වගේම මේ පින්වතුන්ලාගේ ඒ ව්‍යාපාර කටයුතු සියල්ල සාර්ථක වේවා. මේ ජීවිතය තුළ සුවසේ ආයුවන්න සැපබල ප්‍රඥාවන් ලබමින් මේ ජීවිතයේ සුවසේ පරිහරණය කොට මධ්‍යම ප්‍රතිපදාව තුළින් ධර්මයේ මනාව අවබෝධ කරගෙන මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන සසරත් ජයගෙන නිවන් දකින්නට මේ පින් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්‍යක් දෘෂ්ටිකාරී දෙවියන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා.
අවීචයේ පටන් භවාග්‍රේ දක්වා ඉන්න හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ධර්ම දේශනා කළ මටත් අප හැම දෙනාටම මේ උතුම් පින් අමා මහ නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්බුද්ධ දේශනං චිරං රක්칸තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානි සංසයෙන් යහපතක්ම වේවා.